අයිබෝවන් සුවදායක සන්ධ්‍යාවක් අපි සූදානම් වෙන්නේ සෙනසුරාදා සිඩ්නි තසපුව ආරම්භ කරන්නට. අදත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව සෙනසුරාදා සිඩ්නි තසපුව වෙනුවෙන් ආරාධනා කළා උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පෙළස නිර්මාතෘන් වහන්සේට පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට බොහොමත්ම ගෞරවයෙන් අපේ ස්වාමීන් වහන්සේව පිළිගෙන අපි සූදානම් වෙන්නේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට රාත්‍රී 9 දක්වා ඔබට දිගටම මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට ආරාධනා කරමින් අපි පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स. साधु साधु साधु. අද උතුම් ධර්මානුශාසනාවේ පින්බර ශ්‍රාවකත්වයත් දායකත්වයත් ලබන පින් ඇති ඔබ හැම දෙනාටම මෙත් සිතින් ආශිර්වාද කරනවා. සියලු දෙනාටම සතක් සාන්තියක් යහපතක් සැපතක් අභිවෘද්ධියක්ම වෙත්වා කියන මෙත් සිතින්. පින්වත්නි, අද දායකත්වයේ ඕස්ට්‍රේලියාවේ පදිංචි සිරෝමා චාන්දි පින්වත් ඒ දියණිය එවැගේම WA ජයසිංහ බෑනනුවන් HG නිසාන්ත පුතණුවන් සහ මල්ලිකා සඳගිරි ලේලි ඇතුළු පින්වතුන් විසිනුයි මේ දායකත්වයට එකතු වෙන්නේ. ඒ ඇත්තෝ හැම දෙනාගේම සත් ප්‍රාර්ථනා අපි දේශනාව අවසානයේදී සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කරමු. හැම දිනාටමත් යහපත සැපත ශාන්තිය සැනසෙල්ලම වෙත්වා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. අපි අද ඔයත්තන්ට කියා දෙනවා පින්වත්නි, පසුගිය සතියේත් අපි කියා දුන්නා විශේෂ දේශනයක් දෙවියන් විසින් විමසපු ගැටලුවකට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්න ආකාරය. අදත් අපේ එදා මිත්ත සූත්‍ර කතා කරේ. අදත් ඒ වගේම දෙවි කෙනෙක් ඇවිල්ලා අහපු ගාතාවකුත් භාග්‍යතුන් වහන්සේ ඒකට දුන්න පිළිතුරු ගාතාවත් සහිත කෙටි දේශනාවක් ඒ සංයුත්ත නිකායේ සගත වග්ගයේම තෝරගන්න හිතුවා. අද අපි කතා කරන්න පින්වත්නි ජාගර සූත්‍රය. ජාගර කියලා කියන්නේ නිදිවරනවා කියන එකයි. එතකොට මේ ජාගර සූත්‍රය ඒ දෙවිය ඇවිල්ලා ටිකක් හිතාගන්න බැරි වෙනස් විදිහේ ප්‍රශ්නයක් අහන්නේ. සවැත් නුවර ජේතවනාරාමයට තමයි පින්වත් මේ දෙවියා ආවේ. ගොඩක් කලාවට මේ ජේතවනාරාමෙදි තමයි දෙවිවරු බබළුවාගෙන ඇවිල්ලා දෙව්රමම බබළුවාගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ දහම් විමසලා තියෙන්නේ. ඉතින් මේ ජාගර සූත්‍රයේ මේ දෙවියා විසින් විමසන ප්‍රශ්නය කති ජාගරතං සුත්තා කති සුත්තේසු ජාගරා. එහෙමයි විමසන්නේ. කතිහි රජමාදේති කතිහි පරිසුජ්ජති. මොකද්ද මේකේ තේරුම? කී දෙනෙක් නිදාගෙන ඉද්දි කී දෙනෙක් ඇහැරගෙන ඉන්නවද? කී දෙනෙක් නිදිවරද්දි කී දෙනෙක් නිදියගෙනද?
අපි මෙතනදී කිව්ව ඔබට ජාගර කියන නිදි වර්ණවා කියන එකයි කියලා. මේ නිදිවැරීම සම්බන්ධව අහන්නේ කී දෙනෙක් නිදිවරද්දි කී දෙනෙක් ඇහැරලා ඉන්නවද? කී දෙනෙක් ඇහැරලා ඉන්නකොට කී දෙනෙක් නිදියගෙනද? ඒ ටික අහලා ඊට පස්සේ ඇහුවා කතීහි රජමාදේති කතීහි පරිසුජ්ජතිති. මෙතනදී කී දෙනෙක් කෙලස් ගන්නවද? අවසනවද? කී දෙනෙක් පිරිසිදු කරනවද? කොච්චර කාරණාවලින්ද කෙලස් වැඩෙන්නේ, කොච්චර කාරණාවලින්ද පිරිසිදු වෙන්නේ කියන එකයි යහන්නේ. නිදිවරණ එකයි ඇහැරගෙන කියන්නේ ඇහැරලා ඉන්න නිදිය ගන්න. මේ අමුතු ප්‍රශ්නයක් පින්වත්නි, මේ දෙවියාගේ මේ ප්‍රශ්නේ. ඒ වගේ ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් අහන්නේ යම්කිසි අවබෝධයක් ඇති දෙවි කෙනෙක්මයි. නිදියගෙන ඉන්න අය කී දෙනෙක් එහෙම නිදියන් ඉදි කී දෙනෙක් ඇහැරන් ඉන්නවද කියලා සාමාන්‍යයෙන් අපෙන් කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් එහෙම අපි මොකක් දෙයිද උත්තරේ? මේක නිකන් අර shift එකට වැඩ කරනවා වගේ කියලා හිතනවා වගේ කතාවක් නේ. කියන්නේ මෙච්චරක් කට්ටිය ඇහැරගෙන ඉදි මෙච්චරක් කට්ටිය නිදියනවද? මේ කට්ටිය නිදියගෙන ඉදි කී දෙනෙක් ඇහැරගෙන ඉන්නවද? බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නේ විසඳනවා. දෙවි කෙනෙකුට ඇතිවෙන ඕ වගේ ප්‍රශ්නයක් විසඳන්න මොන ශාස්ත්‍රඥ වහන්සේටද පුළුවන්? පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සරණ ගියපු දෙවිවරු වෙන්නට ඕනේ මේ අහන්නේ. මොකද හේතුව ඒ ප්‍රශ්නේ ඒ තරම්ම වටිනා ප්‍රශ්නයක්. ඇත්තට මෙතන පහේ කතාවක් තියෙන්නේ. පංච ජාගරතං සුත්තා පංච සුත්තේසු ජාගරා. 5 දෙනෙක් ඇහැරගෙන ඉන්නකොට 5 දෙනෙක් නිදි. ඒ වගේම 5 දෙනෙක් නිදියගෙන ඉද්දි 5 දෙනෙක් ඇහැරලා. ඒක තමයි පංච ජාගරතං සුත්තා පංච සුත්තේසු ජාගරා කියලා කිව්වේ. පංචහි රජමාදේති කෙලස් ඇති වෙන්නේ 5 දෙනෙක්ගෙන්. පංච පරිසුජ්ජති පිරිසිදු වෙන්නෙත් 5 දෙනෙක්ගෙන්. 5කින් පිරිසිදුනවා, 5කින් කෙලස් වැඩෙනවා. 5 දෙනෙක් ඇහැරන් ඉදි 5 දෙනෙක් නිදියනවලු. 5 දෙනෙක් නිදියන් ඉදි 5 දෙනෙක් නැගිටලලු. සූත්‍රේ නම් ඔච්චරයි. ජාගර සූත්‍රය. ඇත්තටම ඔන්න අටුවාවක වටිනාකම උතෙන් දිනවා අපිට. මේ 5 දෙනා කවුද? දැන් බුදුරජාණන් වහන්සේත් පිළිතුරු දෙන්නේ මේ එච්චරනේ. උන්වහන්සේ කියන්නේ දෙවිය ඇහුවා කී දෙනෙක් නිදියන් ඉදි කී දෙනෙක් ඇහැරන් ඉන්නවද? කී දෙනෙක් ඇහැරන් ඉදි කී දෙනෙක් නිදිනවද? ඔය ටික නේ. එතකොට කී දෙනෙක්ද කියලා හැම ඉතින් බුදුරජාණන් වහන්සේගේ පිළිතුර පැහැදිලි. 5 දෙනෙක්. 5 දෙනෙක් ඇහැරගෙන ඉදි 5 දෙනෙක් නිදි 5 දෙනෙක් නිදියගෙන ඉදි 5 දෙනෙක් ඇහැරලා. දැන් මේක පින්වත්නි දෙවියට තේරුණා. ඒ නිසා දෙවියා පෙරලා ප්‍රශ්න කරන්න ගියේ නැහැ කවුද ස්වාමිනේ නිදිය ගන්න ඉන්න 5 දෙනා. ඒ අය නිදියන් ඉදි ඇහැරන් ඉන්න 5 දෙනා කවුද කියලා දෙවියා ප්‍රශ්න කරේ නැහැ. සමහරට දෙවියා දන්න දේ දෙවියට තහවුරු කරගන්න මේක ඇත්තද කියන බලන්න ඇහුවා වෙන්න පුළුවන්. පින්වත්නි, අටුවාවේ මේක පැහැදිලිව විස්තර කරලා දෙනවා. සද්ධාවයි, වීරියයි, සතියයි, සමාධියයි, ප්‍රඥාවයි කියලා කියන මේ පංච ඉන්ද්‍රිය. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම 5 නිදි වරාගෙන ඇහැරගෙන ඉන්න වෙලාවට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ 5 දෙනා නිදි කියනවා. ඉන්ද්‍රිය පංචේන්ද්‍රිය හැරගෙන ඉන්නකොට නීවරණ 5 නිදි. එතකොට නීවරණ 5 හැරගෙන ඉන්නකොට පංචේන්ද්‍රිය නිදි. එතකොට ඔතනදි කිව්වා පින්වත්නි 5 දෙනෙක් නිසා කෙලෙස් ඇවිස්සෙනවා. ඒ තමයි පංච නීවරණ. ඒ අය නිසා තමයි කෙලෙස් වැඩෙන්නේ. පිරිසිදු වෙනවා එක 5කින්. ඒ තමයි මේ පංච ඉන්ද්‍රිය.
සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහෙන් තමයි පිරිසිදු වෙන්නේ. දැන් මෙතන මේ සූත්‍ර පින්වත්නි ජාගර කියන මේ සූත්‍රයේ ඔයත්තන්ට තේරෙන්න ඕන එක දෙයක්. ඒ තමයි අපේ මනස යම් කිසි වෙලාවක මෙතන යම් ධර්මයක් අවදි කරවලා තියාගෙන ඉන්නවනම් ඒ වෙලාවට ස්වභාවයෙන්ම අනිත් ධර්ම නිදි කියන එක තේරුම් ගන්න එකක් තමයි මේ අපේ මනස වඩනකොට අපි මේකේ ස්වභාවය තේරුම් අරන් ඉන්න ඕනේ. කෙනෙකුට ඕනකම තියෙනවා නම් මේ පංච ඉන්ද්‍රිය දියුණු කරගන්න. ඒ පංච ඉන්ද්‍රිය දියුණු කරන කෙනා අනිවාර්යෙන් නිදි කරවන්න ඕනේ පංච නීවරණ. දැන් සමහර වෙලාවට ගෙදර මොන හරි වැඩක් කරගන්න ඕන නම් අර පුංචි ළමයි ඉන්න ගෙවල් වල අය මේ ළමයා නිදි කරව ගන්න ඕන නැත්නම් අපි හිතමු ඔන්න අම්මට තියෙනවා මොන හරි ක්ලාස් එකක්. එයාට මොන හරි අන්තර්ජාලේ Zoom ක්ලාස් එකක් තියෙනවා. දැන් ඒ ඔන්ලයින් කරන පන්තිය මේ අම්මට අපි හිතමු එක්ක යාගේ වැඩ පොලේ මීටින් එකක්. දැන් පුංචි ළමෙක් ඉන්නවා අතදරුවෙක්. මේ අම්මා බලනවා කොහොම හරි මේ ක්ලාස් එකේ වෙලාවට කලින් ළමයාව පොඩ්ඩක් නිදි කරව ගන්න ඕනේ. එයා නිදි කරගත්තම මේ වැඩේ කරගන්න පුළුවන්. සමහර ලාවට ගෙදර තියෙන ඇඳුම් ටික හොද ගන්න මොනවා හරි ගේ ආස්පස් කරගන්න වැඩකට ළමයාව නිදි කරවගෙන මේ ටික කරගන්න ඕනේ. එහෙම වෙන්න පින්වත්නි ඒ කියන්නේ අපි මේ සමහර අවස්ථා තියෙන අපේ ජීවිතේ ඒ දරුවා අඬන්නේ නැතුව දරුවාගේ කරදර කරන්නේ නැතුව දරුවා නිදියගෙන ඉන්න වෙලාව පහසුවෙන් වෙන වැඩක් කරගන්න පුළුවන් කියලා හිතන. මේ නිවන් මඟ වඩද්දිත් ඒ වගේ නිකන් අර ළමෙක් නිදි කරවනවා වගේ පංච නීවරණ නිදි කරවන්න මොනවා හරි දෙයක් කරන්න වෙනවා. එතකොට පංච නීවරණ නිදිය ගත්ත වෙලාවට අර අපිට ජීවිතේ සමහරලාට පින්වත්නි සියොම් වශයෙන් වැඩෙන පංචිදුරන් පංච ඉන්ද්‍රිය කියලා කියන නිවන් මඟ තුල වැඩෙන පංච ඉන්ද්‍රිය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය වැඩෙන්න ගන්නේ අන්න අර කට්ටිය නිදිය ගත්තට පස්සේ. එතකොට පංච ඉන්ද්‍රිය නිදි නම් පංච නීවරණ ඒ වෙලාවට නැගිටලා ඉන්නවා. දැන් මේ හිතේ තියෙන ස්වභාවයන් දෙක. දැන් මේ ස්වභාවයන් දෙක කතා කරද්දී අපි බලමු මෙතනදී ඇයි මේ පංච ඉන්ද්‍රිය ඇහැරවලා පංච නීවරණ නිදි කරවන්න මොකද්ද හේතුව? මොකද්ද අවශ්‍යතාවය? මෙතනදී පින්වත්නි මේ පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ ජීවිතේ ඔයත් නිවන වෙනුවෙන් විශේෂයෙන් අයන්නේ ඉඳලා වඩන්න තියෙන දේ. ඒක නිකන් නෙමෙයි අග දක්වාම අග කියලා කිව්වේ අරහත්ත්වයට දක්වාම. එක්තරා සූත්‍රයක් තියෙනවා ඉන්ද්‍රිය සංයුත්තේ සංයුත නිකායේ මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක ඇති වෙලාම නැත්තම් විරිය ඉන්ද්‍රිය කියන එක ඇති වෙලාම නැත්තම් සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය ඇත්තේම නැත්තම් අන්නේ ඇත්තෙම නැති කෙනා එයා මේ නිවන් මඟට යොමු වෙච්ච කෙනෙක් නෙමෙයි. එතකොට කවුරු හරි කෙනෙකුට ඉන්ද්‍රිය විදිහට ශ්‍රද්ධාව ඇති වෙනවා. වීරිය සිහිය සමාධි ප්‍රඥා කියන මේ ධර්ම ඉන්ද්‍රිය විදියට ඇති වෙනවා. මොකද මේ ඉන්ද්‍රිය විදියට ඇති වෙනවා කියන්නේ? ඉන්ද්‍රියක් කියන එක පින්වත්නි එන්න මෝරනෝ. හැබැයි මේ ඉන්ද්‍රියක් විදියට පිහිටලා තියෙනවා. දැන් ඇස කන නාසය දිවකය අපි ගමු උදාහරණයකට. මෙතනදී ඉන්ද්‍රිය විදියට ගමු. ඇස නම් වූ ඉන්ද්‍රිය.
ආයතනයක් විදියට නෙමෙයි ආයතනයක් විදියට කිව්වේ ක්‍රියාකාරී ස්වභාවය. මෙතනදී අපි මේ ඉන්ද්‍රියක් විදියට ගත්තොත් ඇහැ කියන එක පුංචි කාලෙට වඩා වැඩිහිටි වයසට එනකොට ටික ටික මේ ඇහැ මෝරලා ගිහිල්ලා. ඉන්ද්‍රියානම් පරිපාකෝ. ජරාව කියන ලක්ෂණේ, දිරනවා කියන ලක්ෂණයට අයිති මේ ඉන්ද්‍රියන් මෝරණ එකක්. කන මෝරනවා, නාසය මෝරනවා, දිව මෝරනවා, කය මෝරනවා. මේවා මෝරනවා පින්වත්නි. එතකොට මේවා සමහරලාවට තියෙනවා සමහරලාවට නැහැ කියලා එකක් නැහැ. ඉන්ද්‍රියක් විදියට කොයි වෙලාවෙත් මේක පිහිටලා තියෙනවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥාත් කෙනෙක්ගේ ජීවිතේ ඉන්ද්‍රිය විදියට පිහිටනවාද? අන්නේ ඉන්ද්‍රියක් විදියට පිහිටපු කෙනා තවදුරටත් පෘථග්ජන කෙනෙක් නෙමෙයි කියනවා. පෘථග්ජනයාට ඉන්ද්‍රිය ධර්ම පිහිටලා නැහැ. පෘථග්ජනයාට ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධි ප්‍රඥා මේවා පිහිටලා නැහැ පින්වත්නි පෘථග්ජනයාට. පෘථග්ජන මට්ටමින් නැගිටපු කෙනෙකුට තමයි මේවා පිහිටන්නේ. ඒතර මේ ධර්ම ටිකම දියුණු කරලා තමයි කෙනෙකුට සෝතාපන්න ඵලයටපත් වෙන්න තියෙන්නේ. සෝවාන් වෙච්ච කෙනෙක් තවදුරටත් මේ සද්ධාව දියුණු කරනකොට සෝවාන් වෙච්ච කෙනෙකුට තියෙනවා සෝවාන් කෙනෙකුගේ මට්ටමේ ශ්‍රද්ධාව. සෝවාන් කෙනෙකුට තියෙනවා සෝවාන් කෙනෙකුගේ මට්ටමේ වීරියක්. සෝවාන් කෙනෙකුට තියෙනවා සෝවාන් කෙනෙකුගේ මට්ටමේ සතියක්. සෝවාන් කෙනෙකුගේ මට්ටමේ සමාධියක්, සෝවාන් කෙනෙකුගේ මට්ටමේ ප්‍රඥාවක් සෝවාන් කෙනෙකුට තියෙනවා. එතකොට ඒ ධර්ම ටික පින්වත්නි එයා උත්සාහයෙන් දියුණු කරනවා නම් ඒ සෝවාන් වෙච්ච කෙනා සකදාගාමී වෙනවයි කියන මේ ඉන්ද්‍රිය ධර්ම ටික වැඩෙනකොට. දැන් ඔබ නිකන් හිතන්න සෝතාපන්න කෙනෙකුගේ මට්ටමට එන්න ඕන ශ්‍රද්ධාව කෙනෙක් ඒ ශ්‍රද්ධාව දියුණු කරලා එතෙන්ට ගෙනාවනම් සෝවාන් කෙනෙකුගේ මට්ටමේ වීරියක්, සතියක්, සමාධියක්, ප්‍රඥාවක් කෙනෙක් වීරියවන්ත වෙලා එතෙන්ට ගෙනාවනම් ඒ එතෙන්ට ආවට පස්සේ යාට කියන්නේ දැන් සෝවාන් කෙනා කියලා ඒ ඉන්ද්‍රිය ධර්ම ටික එතෙන්ට ගෙනාව හේතුවෙන්. දැන් එතන ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද? ඒ ශ්‍රද්ධාව කියන්නේ අපි සාමාන්‍ය සෝවාන් වෙච්ච කෙනාගේ ශ්‍රද්ධාවට කියනවා අවෙච්චප්පසන්නයි කියලා. වෙනස් වෙන්නේ නැති පැහැදීමක් කියලා. සෝතාපන්න කෙනෙකුගේ ශ්‍රද්ධාවක් වෙනස් වෙන්නේ නැත්තේ හේතුව මොකද්ද? අපි මේ දේශනේ අතරෙම සියුම් විදියට මේ ප්‍රශ්නයකින් එක බලමු. සෝවාන් කෙනෙක්ගේ අවෙච්චප්පසන්න වෙන්න ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? පින්වත්නි, සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයා පංච උපාදානස්කන්ධය අවබෝධ කරලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධය අවබෝධ කළාට පස්සේ කොටිම කියනවනම් මේ පංච උපාදානස්කන්ධේ දුකක් කියන එක සෝතාපන්න කෙනාට අවබෝධ වෙලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධේ හටගන්න යම් සමුදයක් තියෙනවනම් ඒ පටිච්ච සමුප්පන්න වූ සමුදයත් අවබෝධ කරලා තියෙන්නේ. මේ දුක තණ්හාව නිසා හටගන්නේ කියලා අවබෝධ කරලා තියෙනවා. එතකොට ඒ තණ්හාව යම් කිසි තැනකදී අශේෂ ඉතිරි නැතුව නිරුද්ධ කළොත් එහෙම දුකත් නිරුද්ධ වෙනවා කියලා සෝවාන් වෙච්ච කෙනා අවබෝධ කරලා තියෙනවා. මේ සාක්ෂාත් කිරීම කරගන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි තියෙන්නේ ප්‍රගුණ කරන්න එකම මාර්ගය කියලා අවබෝධ කරලා තියෙනවා. සෝවාන් කෙනාට මෙන්න මේ සත්‍ය ඥානෙ ඇති වුණාට පස්සේ පින්වත්නි මේ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරපු ශාස්ත්‍රුන් වහන්සේ ගැන සැකයක් එන්නේ නැහැ. මොකද සෝතාපන්න කෙනා මේ ටික අවබෝධ කරලානේ තියන්නේ. එයාට එතකොට එයා චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානයක් විදිහට අවබෝධ කරා කියන්නේ මෙයාට ඇති වෙලා තියෙන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට ආපු කෙනාට ඒ සම්මා දිට්ඨියේ පිහිටලා ඉද්දි පින්වත්නි එයා ඇති සැටියෙන් අවබෝධ කරලා තියෙනවා යථා භූත ඥාණයෙන් ඒ සම්මා දිට්ඨියට ආපු නිසා ඒ නිසා යාට යථා භූත ඥාණය කියන එක සෝවාන් වෙච්ච කෙනාට තියෙන යථා කියන්නේ ඇත්ත, භූත කියන්නේ ස්වභාවය. ඇත්ත ස්වභාවය.
ඒතර පංච උපාදානස්කන්ධය ඇත්ත ස්වභාවය. ආයතන 6 ඇත්ත ස්වභාවය. පටිච්චසමුපාදයේ ඇත්ත ස්වභාවය. මේ සියල්ල හැම දෙයකම ආයතන ස්කන්ධ ධාතු මේ හැම දෙයකම යථා ස්වභාවය ගැන අවබෝධයක් තියෙනවා. අන්නේ යථා ස්වභාවය ගැන තියෙන අවබෝධය නිසා පින්වත්නි සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයාට ශ්‍රද්ධාව තියෙනවා. ඉතින් මේ අවබෝධය ආවට පස්සේ ආ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සත්‍යයි. ඒතර බුදු කෙනෙක් ගැන තියෙන විශ්වාසෙන්නේ ධර්මයේ ගැන සත්‍ය කියන විශ්වාසය ආවට පස්සේ. ඒ නිසා මේ මාර්ගේ වඩන සංඝ රත්න ගැන ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ. ඒ ආර්ය ධර්මයේ ගැන අවබෝධයෙන්ම දකින නිසා ඒ අවබෝධය තුල පිහිටලා ඒ ධර්මයේ ගැන සැකයක් නැහැ. ඒ වගේම තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගැනත් සැකයක් ඇති වෙන්නේ නැහැ සෝවාන් වෙච්ච කෙනාට. මොකද එයා මේ යථාභූත ඥානෙට අවිල්ලා තියෙන නිසා. ඇත්ත ඇති සැටියෙන් දන්න නිසා. ඇත්ත ඇති සැටියෙන් දකින නිසා. එතකොට ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදිහටම සෝවාන් වෙච්ච කෙනෙකුගේ තියෙන්න ඕන ශ්‍රද්ධාව මට්ටමක් තියෙනවා කියලා මම ඉස්සෙල්ලා කිව්වනේ. ඒ ශ්‍රද්ධාව තමයි ඔය අවබෝධය ඔස්සේ ආපු ශ්‍රද්ධාව. ඒතර ඒක අවෙච්චප්පසන්නේ වෙනස් වෙන්නේ නැති ශ්‍රද්ධාවක්. ඒක තමයි සෝවාන් කෙනාගේ ශ්‍රද්ධාවේ මට්ටම. ඒතර ඔබ මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරද්දී ශ්‍රද්ධාව දියුණු කරන්නේ ඉස්සෙල්ලාම ඔන්න ඔය මට්ටමට. ඒ කියන්නේ අර ප්‍රඥාවත් දියුණු වෙන තැන. ඒතර මේවා දියුණු වෙන්නේ දැන් ඔය යථාභූත ඥානෙ ඇති වුණාම නම් ඒ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැති තැනට එන්නේ. ඒ යථාභූත ඥානෙ ඇති කරගන්න බෑනේ පින්වත්නි මේ නීවරණ ටික හැරෝගෙන. නීවරණ හැරලා ඉන්නවා කියන්නේ කාමච්ඡන්ද කියන එක ඇක්ටිව් කියන එකයි. කාමච්ඡන්ද අවදියෙන් ඉන්නවා. ව්‍යාපාද අවදියෙන් ඉන්නවා. ඇහැරගෙන ඉන්නවා. නිදිමත අලස ගති කියන තීන මිද්ද අවදියෙන් ඉන්නවා ඇහැරගෙන. උද්දච්ච කුක්කුච්ච කියන විසිරීම් පසුතැවීම් මේවා අවදියෙන් ඉන්නවා ඇහැරගෙන. විචිකිච්ඡා කියන සැක ඒවා අවදියෙන් ඉන්නවා. ඒතර මේවා අවදියෙන් ඉන්නකොට අර ඉන්ද්‍රිය ධර්ම ඒ හිතේ වැඩෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්ම ටික වැඩුන්නේ නැත්නම් සෝතාපන්න වෙන්නත් බෑ. එහෙනම් කෙනෙකුට සෝවාන් වෙන්නත් මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ නිදි කරවන්න වෙනවා පින්වත්නි. මේ ටික නිදි කරවනකොට මොකද වෙන්නේ? අර රජස් කියලා කියන කෙලෙස් වල ස්වභාවයේ යටපත් වෙනවා. යටපත් වෙච්ච සිතක ස්වභාවයෙන්ම එයාට එතන හොඳට සතිය වැඩෙනවා. සතියයි අසතියයි කියලා කියන ධර්ම දෙක ගත්තොත් එහෙම යම්කිසි තැනක සතිය වැඩෙන්නේ එතන අසතිය මේ ඉන්ද්‍රිය ධර්ම සියල්ලටම විරුද්ධවාදීකම් කරන අර නීවරණ බලවත් තැනක තමයි එයාගේ හිතේ සතිය නැති අසතියට ඉඩ තියෙන්නේ. එතකොට මේ අසතිය කියලා කියන තැන ඇවිස්සලා තියෙන කෙලෙස් ඒ අසතියෙන් එතන සමහරලාට පින්වත්නි රාගය තියෙන්න පුළුවන්. ඒ රාගය තියෙන තැන තියෙන අසතිය. එතන ද්වේෂය තියෙන්න පුළුවන්. එතන තියෙන අසතිය. මෝහය තියෙනවද? එතන තියෙන අසතිය. එතකොට සතිය නෙමෙයි සිහිය නෑ අසිහිය. මේ මුලා වෙච්ච අසිහිය තියෙන තැන රාග ද්වේෂ කියලා කියන ඇලීම් ගැටීම් ඇවිසි තියෙන තැන නීවරණ හොදට අවදියෙන් ඉන්න තැන එයාගේ මනසේ මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම ටික දියුණු වෙන්නේ නැහැ. එතකොට දැන් ඔතෙන්දී අපි නිකන් කල්පනා කරලා බැලුවොත් සමහර වෙලාවට යම්කිසි කෙනෙක් ධර්මයේ දියුණු කරලා මේව යටපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමු ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට යාට මේ දේශනාවක ඇහෙනවා ඉවසන ස්වභාවය. ඒක දැන් අහලා යාට හිතෙනවා මම මේ විදියට කෙලෙස් දිහා බලන්න ඕනේ, කෙලෙස් හිත අඳුර ගන්න ඕනේ. ඒ කෙලෙස් වලට අනුව වචන හසුරන එක, හිත හසුරන එක මේවා පාලනයක් කරගන්න ඕනේ කියලා දැන් අර ධර්මය අහලා එයා දැන් කරන්න හිමීට පටන් ගන්න. දැන්
මම දන්න එක්තරා අම්මා කෙනෙක් දවසක් මට කියනවා සයන්හස මේ රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ වංචක ධර්ම පොත ගැන ඉස්සර කියවලා තියෙනවා ඕන තරම්. නමුත් අර මේ ධර්මයේ ඉගෙනගෙන හිතේ ස්වභාවය ටික ටික අඳුර ගන්න තැනට ශ්‍රද්ධාවෙන් මේ අවතීර්ණ වෙනකොට තමයි අර පොත්වල තියෙන වටිනාකමත් තව තේරෙන්න ගත්තේ ආපහු කියවනකොට කියලා. එතකොට එයා එක කාරණයක් යාට හිතේ හොඳට මතක තියලා තියෙනවා. මේ ඒ කාරණාව මාත් එක්ක කිව්ව සයන්හස මේ හිතේ තියෙන නීවරණ අඳුර ගන්න විදිය මේ පොත්වලින් බලලා දැන් මම ටික ටික කරගෙන යනවා කියලා. තියෙන කෙලෙස් ටික ටික අඳුරගෙන ඒවා අඳුරගත්තට පස්සේ මම මේක ඔන්න මේ හිතෙන් අයින් කරන්න ඕනේ කියලා ඕනකමක් ඇවිල්ලා ඒක අයින් කරන්න උත්සාහ කරනවා කියලා. ඉතින් ඒක නැති කරගන්න ඕන වෙලාවයි. නමුත් දැන් එයා ඒ කියන විදියට මේ හිතේ තියෙන මේ ස්වභාවය ඔන්න ඊර්ෂියාව. මම මේ ඊර්ෂියාව නැති කරගන්න ඕනේ. දැන් එහෙම හිතන තැන පින්වත්නි දැන් ඒකට එක උදාහරණයක් විදිහට කතා වුණා මේ අසවල් ළමයා මෙන්න මේ විභාගයේ හොඳට පාස් වෙලා කියලා කෙනෙකුට කියනවා. එතකොට ඒක අහගෙන ඉන්න කෙනා කියනවා මේ පාරටිය විභාගේ ලේසිලු නේද? දැන් එතකොට මේ අර ළමයා පාස් වෙලා කියනකොට ඒක ඉරිසියාවට මෙහෙන් හිතෙන් පයින්ව කතාවක් මේ පාරේ අමාරු නෑලුනේ කියලා. එතකොට දැන් මේ වචන ටික එන්නේ ඉරිසියාවෙන් පින්වත්නි. මේ පාර අමාරු නෑ කියන එක අඟවලා පෙන්නනවා මේ පාස් වෙන්නේ නැද්ද ඉතින් කියන එක. දැන් ඕකටම සමාන සිද්ධියක් මේ අපිටත් මෝන දෙන්න වෙච්ච අත්දැකීමක තියෙනවා. මම ඔය නෙල්ලිගල හාමුදුරුවෝ කූරගල ගොඩනගන එක ගැන සමහර ලාවට ඇතැම් නායක හාමුදුරුවෝ එහෙම කොහෙදි මුණ ගැහුණත් සමහරලට කතා කරනවා. ඔබ වහන්සේ වැඩියේ නැද්ද කූරගල එහෙම? සෑහෙන වැඩ ටිකක් කරනවා. මම සමහර ලාවට අර අපි කූරගල නිර්මාණය කරන එකට සම්බන්ධ තියෙනවා WhatsApp group එකක් හදලා ඒකේ තියෙන නිතර ඒ ගොඩනගන පින්තූර දකින්නවා ඒ group එකේ. දැන් සමහර පන්සල් වල නායක හඳුරු හම්බුනාම එහෙම නැත්නම් අපේ ඔය ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලා එහෙම හම්බුනාම කතා බහ කරනකොට මම ඔය සමහරලාට ඒ ෆොටෝස් උතරම් පෙන්නනවා. මේ බලන්න හඳුරන්නේ මේ මාස කීපයක් ඇතුලේ සෑහෙන වැඩ කොටසක් මේ වෙනකොට කරලා තියෙනවා. ඉතින් අපේ මේ රටට ජාතියට යම් කිසි විදියකට මේ ජීවිතේ අපි හිතුවේවත් නැති ලොකු උරුමයක් රැකදීමක් නේද මේ කියලා. ඉතින් අර හාන්දරෝරෝ ඒකට හිතෙන් උන්වහන්සේලාගේ ඇති වෙන සතුට අපිත් බලන උන්වහන්සේලාත් ඒකට සතුට වෙනවට අපිත් සතුටුයි. ඉතින් අපිත් සතුටටනේ දැන් මේක කියන්නේ ඒ කරන දේ අනුමෝදන් වෙමින්. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් දවසක් මට ඔහිම කියනකොට කිව්වා ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක්. ඊන්සේ මාත් එක මේක ගැන මං කිව්වට පස්සේ කිව්වා ඔව් ඉතින් මේ සෑහෙන ආමි එකකින් එහෙම උදව් තියනවා නේද කියලා. ඒතර අර ආමි එකෙන් උදව් තියනවා කියන වචනේ ආවේ ඒක ඉරිසියාවටනේ. දැන් ඒ හාමුදුරුවෝ ඒ වෙලාවේ ඒක ඇහෙනකොට මාගේ සිත තුළ මෙන්න මට ඉරිසියාවක් උපන්නා කියන එකවත් අඳුරන්න සිහිය නැති නිසා තමයි අර වගේ වචනයක් එළියට පයින්නේ. ඕවා ඉතින් කරන්න බැරිය කියලා එනවා එළියට. එතකොට දැන් ඒක ඕන කෙනෙකුට එහෙම කරන්න පුළුවන් වෙන්න බෑ. ඒක තේරෙන්නේ නැහැ. දැන් මේ ඉරිසියාවට අර වගේ දෙයක් පයින්නවා. ඒක අර විභාගේ හොඳට පාස් වෙලා කියනකොට මේ පාර ටිකක් ලේසිලු නේද කියලා කියනකොට එයා දන්නේ යාට සිහිය නැහැ. සතිය කියන එක නැහැ. මෙතන මේ හිතේ ඔන්න ඉරිසියාවක් උපන්නා කියලා බලන්න. ඔන්න නිකමට අපි මේ උදාහරණයකට කියන්නේ. ඉරිසියාව කෙලෙස් එක්ක තියෙන එක නේ. ඒක තියෙන නීවරණත් එක්ක. නීවරණ එළියට පයින්නකොට ඒ කියන්නේ නීවරණ අවදියෙන් ඉන්නවා කියන එකයි. ඒ කටින් එළියට එන්නේ නීවරණ. ඉරිසියාව එන්නේ නීවරණ ඔස්සේ. සමහර වෙලාවට ඉරිසියා කරන කෙනා ගැන යම්කිසි ද්වේෂයක් තියෙන්න පුළුවන්. ව්‍යාපාදයක්.
මෛත්‍රී සහගත කෙනා ගැන ඉරිසියාවක් එන්නේ නැහැ නේ පින්වත්නි. ඒ කියන්නේ ඔයත් හිතන්න ඔබ තමන්ගේ දරුවා ගැන මෛත්‍රියක් තියෙනවා නම් අම්මාට තියෙනවනේ මෙත්තා කියන එක. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා මේවා ළමයින් ගැන තියෙනවා තමන්ගේ අම්මා තාත්තට. එතකොට ළමෙක් මොනවා හරි දෙයක් කරලා ජයග්‍රහණයක් කරනකොට යම්කිසි දෙයකින් යම් ලැබීමක් තියනවාද ඒ දරුවාට එක දැක දැක ඉරිසියාව නෙමෙයි එන්නේ අම්මා තාත්තට ඒ ලැබීම එක්ක සතුටු වෙනවා. ඒක පින්වත්නි අර මෛත්‍රී සහගත ස්වභාවයක් තියෙන තැන කිසි විදියකින් ඉරිසියාවක් කෙනාගෙන එන්නේ නැහැ. අනේ සාදු සාදු ඒ ආගේ පෙර පිනක් නේද? ඒ වගේ ඕන කෙනෙක් ගැන මෛත්‍රී සහගත තැනක එන්නේ ඉරිසියාව නෙමෙයි. මුදිතාව. මෙත්තා, කරුණා, මුදිතා. ඒතර මෙත්තා තියෙන තැන මුදිතා එනවා. මුදිතා කියන කී විරුද්ධ පැත්ත තමයි ඉරිසියා කියන එක. එතකොට ඉරිසියා එන තැන මෙත්තා නැහැ. ඇයි මුදිතා නැහැනේ? ඉරිසියා තියනවා කියන්නේ හරියට එතනත් අර මේ දෙක වගේ තමයි. ඉරිසියාව අවදියෙන් ඉද්දි මුදිතා නිදි. මුදිතා අවදියෙන් ඉද්දි ඉරිසියා නිදි. එහෙනම් මුදිතා නිදි නම් මෙත්තත් නිදි. එතකොට මෙත්ත නිදි කියන්නේ සතිත් නිදි. එතන අසතිය තියෙන්නේ. කෙනෙක්ගේ කටින් පනිනව වචන ඇතුලේ කවුද හැරගෙන ඉන්නේ කවුද නිදියගෙන ඉන්නේ කියන එකත් කියන්න පුළුවන්. හරි. එතකොට ව්‍යාපාද කියන නීවරණය අර ඉරිසියාව යට තියෙනවා එහෙනම්. අනිත් පැත්තෙන් කාමච්ඡන්ද. දැන් ඔබට නොතේරුණාට ඉරිසියාව කියන එකට කාමච්ඡන්ද හරියට බලපානවා. තමන්ටේ දේ නැතිකම දැන් ඔය දුප්පත් මිනිස්සු සමහර වෙලාවට පෝසත් මිනිස්සෙක් දැකලා තමන්ට නැති දෙයක් ඒ කෙනාට තියනවා දැක්කට පස්සේ ඒකට හිත ඇතුලේ එනවද යම්කිසි ඉරිසියාවක්. ඒ දේ මට නෑ කියන එක ඇතුලේ එනවද ඉරිසියාවක් එතන තියෙන පින්වත්නි තමන්ට ඒ දේ නැතිකම හින්දා ආපු එක. ඒතකොට තමන්ට ඒ දේ නැතිකම කියන ඒ මානසිකත්වයට කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි දෙකම බලපාලා. නීවරණ තමයි විසිලා තියෙන්නේ. එතකොට දැන් හිතන්න තමන්ගේ මහත්තයා වෙන නෝන කෙනෙක්ගේ ලස්සන කොණ්ඩයක් වර්ණනා කරනවා. අර බානුකර සීතාගේ කොණ්ඩේ හරි ලස්සනයි නේද කියලා අන්න දැන් කියනවා මහත්තයා. එතකොට නෝනට නටනෝ දැන් අර ඇඟේ මාළු මොකද අර වචන ටික ඇහෙනකොටම සීතාගේ කොණ්ඩේ ලස්සනයි කියද්දි ඇයි මගේ කොණ්ඩේ පේන්නේ නැද්ද කියලා අහනවා. එතකොට දැන් එතන මොකද්ද මේ වචන ඇතුලේ එන්නේ හේතුව? ඒ නීවරණ ඇවිස්සිච්ච තැන පින්වත්නි සීතා ගැන සමහරට තරහක් තිබ්බේ නෑ නෝනට කලින්. නමුත් අර මහත්තයා තමන්ගේ කොණ්ඩේ නැතුව වෙන කෙනෙක්ගේ කොණ්ඩේ වර්ණනා කරද්දී එතකොට එතෙන්දී ආට හිතෙනවා ඒ කියන්නේ මගේ කොණ්ඩේ ඊට වඩා කැතද? සමහර විට එයාගේ කොණ්ඩේත් ලස්සන ඇති. එයාගේ කොණ්ඩේ සීතාගේ කොණ්ඩේට වඩා ලස්සන වෙන්න පුළුවන්. මහත්තයා ඒ වෙලාවේ එයාගේ කොණ්ඩේ ගැන නෙමෙයි මහත්තයාට මාතෘකාව ඕනේ. මාතෘකාව ඕනේ එයා දැක්ක වෙන කොණ්ඩයක්. එතකොට ඒ කොණ්ඩේ ලස්සනයි කියන එකේ තේරුම මේ කොණ්ඩේ කැතයි කියලා කියන්න බෑනේ. මේ කොණ්ඩේ කැත හින්දා අර කොණ්ඩේ ලස්සනයි කියලා කියනව නෙමෙයි. ලස්සන දෙයක ලස්සන දැන් අපි කියනවා බෝපත්තැල්ල ලස්සනයි කියලා. එතකොට අපි බෝපත්තැල්ල ලස්සනයි කිව්වේ තව මොකක් හරි දුම් හිඳැල්ලත් එක්ක නිකන් කම්පෙයා කරලා එන දුම් හිඳැල්ල කැතයි. ඊට වැඩිය බෝපත්තැල්ල ලස්සන එහෙම ගන්න නෙමෙයි. දුම් හිඳැල්ලත් ලස්සනයි බෝපත්තැල්ලත් ලස්සනයි. එතකොට දැන් නෝනට හිතෙන්නේ එකපාරටම තමන්ගේ කොණ්ඩේ කැතද? මේ කාමච්ඡන්දවල මානසිකත්ව පින්වන්ති කාමච්ඡන්ද කියන නීවරණෙත් එක්ක එකපාරට එන දේවල්. ඒ හින්දා මහත්ය නිකන් මය කොණ්ඩේ ගැන නොකිය අර ඇය කොණ්ඩේ ගැන කියනවා. ඒතර බලන්න කාමච්ඡන්ද ව්‍යාපාද මේවා ඒ වෙලාවේ අවදි වෙලා තියෙනවද? එතන යථාභූත ඥානයේ ඔස්සේ ඇතිවෙච්ච ශ්‍රද්ධාවක් නැහැනේ. ඇති සැටියෙන් කියන්නේ ඒ ශබ්ද ගැන ඒ රූපේ ගැන ඒව ගැන අවබෝධයක් නැහැ. එතන ශ්‍රද්ධාවකින්
වීරියකින් සිහියකින් සමාධියකින් ප්‍රඥාවකින් ඒ ලෝකයේ ස්වභාවය දිහා විමසීමක් නැහැ එතන. කෙලින්ම ඉන්ද්‍රිය ධර්ම නිදි. ඇහැරලා ඉන්නේ නීවරණ ටික. දැන් ඔබට තේරෙනවද සාමාන්‍ය ජීවිතය හැම තිස්සෙම බැලුවොත් එහෙම ඉන්ද්‍රිය ධර්ම නිදිම තමයි තින්නේ. ඇහැරන් ඉන්නෙම නීවරණ. ඉතින් කොහෙද නිවන් දකින්නේ? දැන් මේකේ නීවරණ හැම වෙලාවෙම හැරවගෙන ඉන්ද්‍රිය ධර්ම ටික නිදි කරවගෙන නිවන් දකිවා ගා ඉන්නවා අපි. ඔබ හොඳට මතක තියාගන්න මේකේ නීවරණ ඔබේ හිතේ තියෙනවා නම් ඉන්ද්‍රිය ධර්ම කියන එකත් ඔය හිත ඇතුලේ වැඩෙනවා. හිතේ දැන් බුදුරජාණන් වහන්සේ දැන් කමල් සහ නිමල් කියලා ගමු. කමල්ට නීවරණ විතරයි තියෙන ඉන්ද්‍රිය ධර්ම කියලා එකක් නැහැ කමල්ගේ හිතේ. එහෙම එකක් නැහැ. එයාට තියෙන්නේ එකයි. හැබැයි නිමල්ගේ හිතේ තියෙනවා නීවරණ ඉන්ද්‍රිය ධර්මයි දෙකම. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ වගේ ගාතාවක් කියන්නේ ඇයි? එක්කෙනෙකුට විතරක් බලපාන අනිත් එක්කෙනාට නැති එකක් ගැන උන්වහන්සේ කියන්නේ නැහැ. උන්වහන්සේ අනිවාර්යෙන් දේශනා කරන්නේ නීවරණ වැඩෙන ස්වභාවෙත් ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ස්වභාවෙත් මේ ඕනෑම සිතක් ඇතුලේ සිද්ධ වෙන නිසා. ඔබ ධර්මයේ අහෙන ස්වභාවයක් ඔබට තියෙනවා නම් ඔබ මතක තියාගන්න ඔබට ශ්‍රද්ධාව වඩන්න පුළුවන් හිතක් ඔය හිත. ඔය හිතේ කාමච්ඡන්ද වැඩෙනවා නම්, ඔය හිතේ ව්‍යාපාද වැඩෙනවා නම්, ඔය හිතේ තීන මිද්ද වැඩෙනවා නම්, ඔය හිතේ උද්ධච්ච කුක්කුච්ච වැඩෙනවා නම්, ඔය හිතේ විචිකිච්ඡා වැඩෙනවා නම්, හොඳට නීවරණ ටික වැඩෙනවා නම්, ඒ කියන්නේ ඒගොල්ලෝ නිදි කියන්නේ ඇහැරලා කියන එකනේ. ඒ නීවරණ ටික ඇහැරලා කියන්නේ අර නිදියකින් ඉන්නව කට්ටියක්. දැන් අපිට වෙලා තියෙන නිදියන් ඉන්න කට්ටිය අමතකයි. මේ අය නිදි කියලා අමතකයි. ඒ අය හැරවන්න ඕනේ. ඒ ඇහැරවන්න නැතිකම සහ මෙයාලව නිදි කරවන්න නැතිකම කියන එක තමයි දැන් අපිට තියෙන නිවන් මාර්ගට එකම හින හුරා. මේක තේරුම් ගන්න ඔබ ඇහැරවගෙන ඉන්න කට්ටිය නිදි කරවන්නෙත් නෑ අපි. නිදි කරවපු කට්ටිය ඇහැරවන්නෙත් නෑ. ඒ අය නිකන් සදාකාලික නිදි වගේ. පන්සලකට කොහෙට හරි ගියාම චොට්ටක් ඇහැරවලා ගනි. බණක් අහන්නලාට පොඩ්ඩක් ඇහැරව ගනි. ආයි නිදි කරවනවා. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ටික අවදියෙන් තියාගන්න පුළුවන් නම් දවසේ පුළුවන් තරම් වෙලාවක් එයාට වැඩි කල් යන්නේ නැහැ පින්වත්නි. ශ්‍රද්ධාවන්ත කෙනෙකුගේ සෝවාන් වෙච්ච කෙනෙකුට තියෙනවා නේද කිව්ව ශ්‍රද්ධාවේ ලෙවල් එකට ඒ සීත ගේන්න එයාට සෝවාන් වෙච්ච කෙනෙකුගේ තියෙන වීරියේ ඒ ලෙවල් එකට සතිය සමාධි ප්‍රඥා කියන සෝවාන් කෙනෙකුට තියෙන මට්ටමට ඒ ලෙවල් එකට තියනවාද එතෙන්ට හිත ගේන්න අපිට බැරිකමක් නැහැ මේ ජීවිතය තුළ. හැබැයි ඒකට හරියන්නේ ඉතින් අපි හිත ඉන්නවා කොහෙද ඉතින් ඔය කොහෙ කරන්නද හැබැයි අර නීවරණ හැමතිස්සම අවදි. දැන් සීතාගේ කොණ්ඩේ ගැන කියනකොටම Tamanට ටක් ගාලා හිත දිහා පේනවනම් මගේ හිතේ ඉරිසියාවක් ආවා. වැඩේ තියෙන ඉරිසියාව ආවා කියලා මම මේක ඉරිසියාවක් ඒක දුරු කරන්න ඕනේ කියලා හිතුවා කියලා එතකොට ඒක නිකන් යටපත් කිරීමක් විතරයි අර නිකන් හිතලා යටපත් කරනවා. එහෙම හිතලා යටපත් කරන හිතක් නෙමෙයි පින්වත්නි ඇත්තටම ඕන කරන්නේ. හිතලා යටපත් කරාට ඒක ස්ථිර නෑනේ. ඒක ස්ථිර නෑ. මේකේ කරන්න ඕනේ මොකද්ද? සතිය කියන එක පුරුදු කරන්නේ ඇත්තටම මේ හිතේ తాවකාලික දෙයක්. සතිය කියන්නේ මේ බුද්ධ ශාසනය තුල ස්ථිරව අවශ්‍ය වෙච්ච දේ නෙමෙයි. සතියක් වඩන්නේ ප්‍රඥාවක් ඇති කර ගන්න ඕනකමටයි. සතියෙන් වෙන්නේ හැමතිස්සෙම මේ තණ්හා සහිත සිත වලකින සංවර වෙන වගේ తాවකාලික දේවල් ටිකක් තමයි සතියෙන් කරන්නේ. ඒ නිසා සතිය කියන්නේ මේ හරියට ගත්තොත් එහෙම පලංචියක් වගේ తాවකාලික දෙයක්. ගොඩනගන නිවස කියන්නේ සතිය නෙමෙයි. ගොඩනගන නිවස කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව කියන එකට තමයි තණ්හාව නැති වෙන්නේ. සතියට තණ්හාව නැති වෙන්නේ නැහැ. සතියට වෙන්නේ තණ්හාව වලකින එකයි සංවර වෙන එකයි විතරයි. එතකොට දැන් අර සීතගේ කොණ්ඩේ ගැන මහත්තයා කියනකොටම එයාට සතිය ආවනම් නෝන සතියෙන් අඳුරගත්තා නම් මහත්තයා කියපේකත් එක්ක මට ඊර්ෂ්‍යාවක් ආවා කියලා එයා සතිය ඔස්සේ අඳුරගත්තා නම් ඒ සතියෙන් අඳුර ගන්නකොට
නෝනට පුළුවන් වෙනවා අඩුතරමේ අර පලංචිය හරි හදාගෙන තණ්හාව සංවර කරන්න. තණ්හාව වළක්වන්න. අපිට ඕන කරන්නේ ප්‍රඥාව කිව්ව ස්ථිරව. ඒක තමයි නිවස කියලා මං කිව්වා. ඒකෙන් තමයි තණ්හාව නවතින්නේ කිව්වා. දැන් මේ පහුගිය දවස්වල පාලම් ගැන කතා වුණානේ. සමහර පාලම් හැදෙනවා, සමහර පාලම් හැදෙන්නේ නැහැ. සමහර පාලම් විවෘත කරනවා, සමහර ඒවා හදාගෙන නැතුව පාරුත් එක්ක කඩාගෙන වැටෙනවා. පාලම් කතා හරියට ගෙවුණු සතියක් මේ සතිය. එතකොට පාලමක් ගොඩනගනකොට පින්වත්නි දැන් අදත් මම ඔය කොහුවලින් එනකොට මං හිතන්නේ ගුවන් පාලමක් හදන්න වෙන්නේ නැති පාර මැද මේ හාරනවා. ගංගාවක් මැද්දේ පාලමක් හදන්න ගියාමත් මේ පාරු වලින් මිනිස්සු යන්නේ ඒ පාලම එකපාරට අද ඇවිල්ලා හෙට හදලා හදන්න නැතිකමටනේ. පාලමක් කියන එක ගොඩනගනකොට විශේෂයෙන්ම මහා ජලය තියෙන තැනක ඒක මං ඔය සමහරලාට දැකලා තියෙනවා తాවකාලිකව ඒ පාලමේ කණුව වතුරේ යම් තැනක හදනවා නම් ඒ කණුව හදන්න කොන්ක්‍රීට් දාන්න බෑ. දැන් ඔය කණුවට ඕන කොන්ක්‍රීට් එක අර වතුරේ දාන්න බෑනේ. වතුරට දැම්ම ගමන් කොන්ක්‍රීට් එක ඒක සවි වෙන්නේ නැහැනේ වතුරත් එක්ක ඒක දිය වෙලා යනවා. ඒතර අනිවාර්යෙන් ගඟක කොන්ක්‍රීට් එක දාන තැන වතුර අස් කරන්න ඕනේ. ඒ ගම් පතුලේ ඉඳලම වතුර ටික අස් කරන්න ඕනේ. ඒකට తాවකාලිකව වට කරලා කියුබ් බස්සලා අපි දැකලා තියෙනවා తాවකාලික යම්කිසි ආවරණයක් හදනවා ඒ කණුව හදන තැන වට කරලා. අන්න ඒ වට කිරීමෙන් එතන වතුර ටික අස් කරගන්න ලේසි වෙනවා. අස් කරගත්තට පස්සේ එතන බේස් එක දාලා එතන අවශ්‍ය කරන විදිහට කණුව හදාගන්න පුළුවන් වෙනවා. දැන් ඔබ හොඳට හිතන්න ඔතන අර වතුර ටික ඉවත් කර ගැනීම වෙනුවෙන් తాවකාලිකව වට කරගත්ත ඒ ආවරණය ගැන ඔබ හිතන්න. ඕක වගේ තමයි සතිය කියන එක. හැබැයි අමතක කරන්න එපා ඒක తాවකාලිකයි. සතියක් කියන එක මනසට ඕන කරන්නේ නිවනට යම්කිසි తాවකාලික අර වතුර ඉවත් කරගන්න උදව් කරන දෙයක් වගේ. ඒතර මේ කොන්ක්‍රීට් කණුව ගහන්නේ අන්න එක ස්ථිරව ගහන එක නේ. ඒක ඉවත් කරන්නේ අර ආවරණය පස්සේ අයින් කරනවා. පාලම හදලා ඉවරනට පස්සේ ආවරණ ඉවත් කරනවා. හැබැයි අර කොන්ක්‍රීට් කණුව ඉවත් කරන්නේ ඒ කණුව ස්ථිරයි. ප්‍රඥාව කියන්නේ කණුව වගේ. සතිය හරියට අර ආවරණය වගේ. ඒතර අපි මේ සතියෙන් ආවරණය කරලා ඒක ඇතුලේ තියෙන වතුර ටික අයින් කරගන්නවා වගේ තමයි පින්වත්නි තණ්හාව වළක්වන සංවර කරන ඒවා නොකොලොත් එහෙම ඒ හිතේ ඒ කියන්නේ දෝරේ ගලාගෙන අර ගඟ ගලනවා වගේ තණ්හාව ගලනකොට ඒ තණ්හාව ගලන සිතේ කියන්නේ නීවරණ අවදියෙන් දිගින් දිගටම ගලනකොට ඒ හිතේ කවදාකවත් ප්‍රඥාව කියන කණුව ගහගන්න බෑ. ඒක සතියෙන් කරන්නේ తాවකාලික ආවරණය කිරීම. අන්න ඒ වගේ තමයි මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ධර්ම වලින් යම්කිසි මෙතන කණුව ගහන වැඩේ ආවරණය කරන වැඩේ සියල්ලම මේ වැඩේ ඇතුලේ කරනවා. එතකොට අර ගඟ ගලනවා වගේ තමයි තණ්හාව. ඒක සමහරලාවට ඒ තණ්හා ගඟ ගලන තැන තමයි ඉන්ද්‍රිය ධර්ම ටික නීවරණ ධර්ම ටික තියෙන්නේ. නීවරණ ධර්ම ටික ගලන තැන අර කණුව ගොඩනගා ගන්න බැහැ වගේ නීවරණ ගලන තැන ඒ මනසේ ඉන්ද්‍රිය ධර්ම එකක්වත් වැඩෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් ඔබ ඇහැට පේන දේවල් එක්කනේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ. ඇහැට පේන දේවල් එක්ක තමයි එහෙනම් ඔබට නීවරණ වැඩෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න. මේ පේන රූපත් එක්ක කාමච්ඡන්ද වැඩෙනවා. මේ පේන රූපත් එක්ක ව්‍යාපාදාදිය වැඩෙනවා. එතකොට ඒ වගේම තමයි ඔබ තේරුම් ගන්න ශ්‍රද්ධාව වඩන්න තියෙනෙත් මේ පේන රූපත් එක්ක. වීරිය වඩන්න තියෙනෙත් පේන රූපත් එක්ක. සතිය වඩන්න තියෙන්නේ සමාධිය ප්‍රඥාව වැඩෙන්නේ මේ පේන රූපත් එක්ක. එතකොට රූපය කියන එක එහෙම නැත්නම් ශබ්දය ගන්ධ සුවඳ රස පහස අරමුණු ආදී දේ වඩන මේ මනසේ මේ ඕනම අරමුණක් ඇති වෙනකොට එතනදී සතියද පවත්වන්නේ අසතියද පවත්වන්නේ කියලා ඔබ තේරුම් ගන්න. සතිය නිදිනම් ඒ හිතේ අකුසල්ම තමයි තියෙන්නේ.
එතකොට සතිය අවදි කරවලා තියාගන්න ඕනේ. අසතිය කියලා කියන මේ අකුසල සිත් ඇති වෙන ස්වභාවය හැමතිස්සෙම නිදි කරවලා තියාගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. එතකොට සකදාගාමී වෙන කෙනත් සෝවාන් කෙනා තුලින්ම තමයි ඒ සෝවාන් කෙනා තවදුරටත් ශ්‍රද්ධාව වඩලා, වීරිය වඩලා, සතිය වඩලා, සමාධිය වඩලා, ප්‍රඥාව වඩලා කොයි මට්ටමටද සකදාගාමී කෙනෙකුගේ තියෙන මට්ටමට ඒ ටික වඩලා සෝවාන් වෙච්ච කෙනා ඔන්න සකදාගාමී කෙනෙක් බවට පත් වෙනවා. එතකොට පින්වත්නි සකදාගාමී කෙනාට තවදුරටත් කරන්න තියෙන වැඩක් එයාට තියෙනවා සෝවාන් කෙනාගේ තිබිච්ච ඉන්ද්‍රිය ධර්ම ටික දැන් සකදාගාමී මට්ටමට ගෙනාවා වගේම සකදාගාමී කෙනාට තියෙනවා අනාගාමී කෙනෙක්ගේ මට්ටමට ශ්‍රද්ධාව වැඩි කරන්න. අනාගාමී කෙනාට ශ්‍රද්ධාවේ ලෙවල් එකක් තියෙනවා. වීරිය, සිහිය, සමාධි, ප්‍රඥාවල මට්ටමක් තියෙනවා. සකදාගාමී කෙනා අන්න ඒ මට්ටමට මේක දියුණු කරගෙන ආවට පස්සේ පින්වත්නි එයා දැන් සකදාගාමී කෙනෙක් බවට පත් වෙනවා. එතකොට සකදාගාමී කෙනා අනාගාමී වෙනවා. එතෙන්ට ගෙනාවට පස්සේ දැන් අනාගාමී කෙනාට ආයි කරන්න තියෙන වැඩක් රහතන් වහන්සේ නමකට යම් මට්ටමකට තියෙනවද ශ්‍රද්ධාව අන්නේ මට්ටමට කියන පරිපූර්ණ මට්ටමක් කියලා. අනාගාමී වෙච්ච කෙනා අන්නේ මට්ටමට ගේනවා ශ්‍රද්ධාව. එතකොට වීරිය, සිහිය, සමාධි, ප්‍රඥා කියන මේ ඔක්කොම අනාගාමී වෙච්ච කෙනා මොකද කරන්නේ? පරිපූර්ණ මට්ටමට ගේනවා. මෙතෙක්කල් අර පෘථජ්ජන මට්ටමින් නැගිටලා ටිකින් ටික දියුණු කරගෙන ආපෙක පරිපූර්ණ කරන මට්ටමට අනාගාමී කෙනා ওই ටික ගේනවා. ගේනකොට යා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එතකොට බැලුවොත් එහෙම අයන්නේ ඉඳලා අග වෙනකම් A to Z කියලා කියන්නේ මේ වගේ නිවන් මඟ වඩන කෙනාට කරන්න තියෙන්නෙම ඇත්තටම ශ්‍රද්ධාවයි, වීරියයි, සීයයි, සමාධියයි, ප්‍රඥාවයි කියන ටික දියුණු කර එන එක. ඒක දියුණු කරලා කවදා හරි දවසක පරිපූර්ණ කරගත්ත දාට තමයි නිවන් දැක්ක කියලා කියන්නේ. ඒ පරිපූර්ණ කරන තැනට එන්න නම් පුළුවන් තරම් ඒ අයව අවදියෙන් තියාගන්න එපා වැඩෙන්න. නිදි කරවන කට්ටිය නිදි කරවන එක එහෙනම් අරහත්ත්ව දක්වාම යන්න තියෙන දෙයක්. හැබැයි ඒවා එක විටින් විට අඩු වෙනවා. අනාගාමී මට්ටම නෙවෙයි සකදාගාමී මට්ටම එනකොටත් එයා තුළ පින්වත්නි කියන්නේ සෝවාන් වෙච්ච කෙනාට විචිකිච්ඡා කියන නීවරණේ ඒක සම්පූර්ණ දුර වෙලා තියෙන්නේ. සෝතාපන්න කෙනාට සෝවාන් වෙච්ච කෙනෙකුට විචිකිච්ඡා නීවරණේ වැඩෙන්නේ නැහැ. දැන් අනාගාමී වෙනකොට කාමය දුරු කරන කාමරාගය දුරු කරාට පස්සේ කාමච්ඡන්ද ව්‍යාපාද කියන පටිගයයි කාමරාගයයි දෙකම දුරු කරලා නිසා අනාගාමී කෙනෙකුට කාමච්ඡන්ද ව්‍යාපාද කියන ඒවා හටගන්නේ නැහැ නීවරණවල. කාමච්ඡන්ද නීවරණ අනාගාමී කෙනාට නෑ, ව්‍යාපාද නීවරණ නෑ. ඒ නිසා මේ මාර්ගඵල වල ටික ඉස්සරහට යනකොට පංච නීවරණම නෑ. පස් දෙනාගෙන් ඇතැම්ම එතකොට නැහැ. පහක් නිදි පහක් ඇහැරලා කියන එක ඇතැම් මාර්ගඵල වලට යනකොට අවදියෙන් තියන්න ඕන ඉන්ද්‍රිය ධර්ම එතකොට ඒ පහම ඉන්නවා. හැබැයි නිදිය ගන්න ඕනේ කියලා කියන අර නීවරණ කියනගේ පහම නැහැ. මාර්ගඵලලාභී කියලා. ඇතැම් මාර්ගඵල වලට යනකොට පහම නැති වෙනවා එහෙම. එතකොට ඔතෙන්දී පහ නැති පහේ සමහර අය නැති වෙනකොට මේ හැරවලා තියාගන්න කිව්ව ඉන්ද්‍රිය ධර්ම පහ ඒවත් ස්ථිර වේගෙන එනවා. දැන් අරහත්ත්වයටපත් වෙච්ච රහතන් වහන්සේ නමක් බැලුවොත් එහෙම ඒ රහතන් වහන්සේගේ අර නීවරණයන්ගේ නැගිටීමක්ම නැහැ පින්වත්නි. නීවරණයන් කිසිසේත්ම නැගිටින්නේ රහතන් වහන්සේ නමකගේ මනසේ. එතකොට මොකද මේ නීවරණ රජස් එක්ක තියෙන්නේ? රහතන් වහන්සේලාගේ මනසක් තුළ එයාලගේ අවදියක්ම නැහැ. එයාලා සම්පූර්ණ දුරින්ම දුරු කරලා තියෙන්නේ. ඒ නිසා මෙතන මේ පහක් නිදියදී පහක් ඇහැරගෙන ඉන්නවා, පහක් ඇහැරන් ඉදි පහක් නිදියනවා කියන එක හුදෙක්ම මාර්ගඵලලාභී උත්තමයන්ට මේ පහේ කතාව ඒ විදිහටම ගන්නෙ නැතුව මේක මේ ඔබේ මනසේ මගේ මනසේ නීවරණ යම්කිසි ආකාරයක ඒ උතුම් මාර්ගඵල වලටපත් නොවුන සිතකට ගැලපෙන ආකාරයටයි මේක තේරුම් ගන්න ඕනේ කියන එකත් ජාගර සූත්‍රයේට අගට අපි ඔබට මේකත් මතක් කරනවා. ඉතින් ඒ නිසා නිදිය ගන්න කවුද ඇහැරන් ඉන්නේ කවුද කියලා අවධානයෙන් ඉන්න.
මේ හිත නිවන පිණිස ඔබ වඩද්දී අර gedara තියෙන වැඩක් කරගන්න ළමයි නිදි කරව ගන්න එක ඔබට පහසුවක් වෙන්නේ මේ නීවරණ ටික කොහොම හරි නිදි කරවලා තියන්න ඕනේ කියලා අවධානය හිතේ තියාගෙන පංච ඉන්ද්‍රිය ටික අවදියෙන් තියාගෙන ඒ පංච ඉන්ද්‍රිය වැඩෙන තැනට මොහොතින් මොහොත ඒක දියුණු කරන තැනට අවදිමත් සිතකින් ඔබ වාසය කරන්න කටයුතු කරන්න. අවදිමත් සිත කියලා කියන සිත සතියත් එක්ක තියෙන සිතක්. ඇත්තටම නීවරණ ඇහැරලා ඉන්නවා කියන්නේ ඔබේ සිත අවදිමත් සිතක් නෙමෙයි. ඒ සිත මේ අකර්මණ්‍ය වෙලා ගිය සිතක් නිවන් මඟ තුල එයාලා අවදියෙන් ඉන්නවා කියන්නේ. හැබැයි ස්වභාවයෙන්ම හැම වෙලාවෙම නීවරණ කොයි වෙලාවෙත් ඇහැරගත්ත ගමන්. ඉතින් ඔබ දක්ෂ වෙන්න කොහොම හරි යාලව නිදි කරව ගන්න. මේක දවසේ පුළුවන් විදිහට කාලය වැඩි කරගන්න, නීවරණ නිදි කරවන වෙලාව වැඩි කරගන්න. ඔබ ධර්මයේ අහනකොට, ඔබ දහම් පොතක් කියවනකොට, ඔබ ධර්ම මානසිකාරයක් කරනකොට ඔබට පුළුවන් ඒව නිදි කරවන්න. සමහරට ඔබ බස් එකක යනවා වෙන්න පුළුවන් ධර්ම කරුණක් හොඳට විමස දහම් මානසිකාරයක යනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේ පින්වත්නි ඔබේ හිතේ ශ්‍රද්ධාව තියෙනවා, වීරිය තියෙනවා, සිහිය තියෙනවා, සමාධිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා, සියුම්ම හරි. ඒ කියන්නේ ඔබ මේ බස් එකේ යනකොට ඔබේ මනසේ අර ධර්ම ටික අවදියෙන් ඉන්නවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම ටික. එතකොට කාමච්ඡන්ද නිදි, ව්‍යාපාද නිදි, තීන මිද්ද නිදි, උද්ධච්ච කුක්කුච්ච නිදි, විචිකිච්ඡාත් නිදි. ඉතින් මේ ජාගර සූත්‍රයේ හරි වෙනස් මාතෘකාවක්, දෙවියෙක් ඇවිල්ලා අහුව වෙනස්ම ප්‍රශ්නයක්. ඔබට ධර්ම මාර්ගයට බොහෝ උපකාරී වෙන නිදියන 5 දෙනෙකුයි හැරගෙන ඉන්න 5 දෙනෙකුයි ගැන නිතර හිතින් අඳුන ගන්න තියෙන වටිනා උපමාවක් වගේ හරියට බැලුවොත් එහෙම ඔබ මේ ජීවිතේ තමන්ගේ හිතසුව පිණිස අපිව සංසාරේ දිග්ගස්සන්න නැති අයව හැරවලා තියාගන්න, සසර දිග්ගස්සන අයව නිදි කරවන්න, සතර පායෙන් නිදහස් කරන අයව හැරවලා තියාගන්න, සතර පායේ වට්ටන අයව නිදි කරවලා දාන්න. මොකද මේ නීවරණ අපිව ඕන් තරම් නිරේයවලා තියෙනවා. නීවරණ විසින් අපිව ඕන් තරම් තිරිසංගත සත්තු කරලා තියෙනවා. නීවරණ විසින් අපිව පෙරේත ආත්ම වලට දාලා තියෙනවා. ඒ නිසා මේ නීවරණ නිවනට ආවරණයක් වෙලා තියෙන හිතක් ඔබ නිතර පවත්වනවා නම් ඔබට නිවන් මඟ බොහෝ දුර වෙනවා කියන එක තේරුම් අරගෙන මේ ජාගර සූත්‍රය මනාකොට අවබෝධයෙන් තේරුම් ගත ශ්‍රාවකයෙක් විදියට ඔබ උත්සාහ කරන්න පින්වත්නි. නිදි කරවන අය නිදි කරවලා අවදියෙන් තියන්න ඕන අය අවදියෙන් තියාගන්න. හැමදෙනාටම මේ උතුම් අනුශාසනාව ජාගර සූත්‍රය ජීවිතයට යහපත හිතසුව අර්ථය පිණිසම හේතු වෙත්වා. හැමදෙනෙකුටම උතුම් නිවන පිණිසම හේතු වෙත්වා. මේ හැම වචනයක්ම සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඉක්මන් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද ඕස්ට්‍රේලියාවේ පදිංචි සිරෝමා චාන්දි දියණිය සහ ඩී.ඒ. ජයසිංහ කියන ඒ බෑනනුවන්, ඒ වගේම එච්.ජේ. නිසාන්ත පුතණුවන් සහ එම මහත්මිය මල්ලිකා සඳගිරි එලේලිය ඇතුළු පින්වතුන් විසින් දායකත්වයෙන් එකතු වෙනවා. 315 ඉඹුල්ගොඩ නිවසේ පදිංචිව සිටි විශ්‍රාමික තැපැල ස්ථානාධිපති එච්.ජී. ධර්මසේන පියාණන්ගේ නොවැම්බර් 24 වෙනි දිනට යෙදුණු දෙවර්ෂ පූර්ණ පින්කම නිමිත්තෙන් මේ සිදු කළා වූ කුසල කර්මය තුමන්ට අනුමෝදන් වේවා කියන සිත ඇති කරගෙන තාත්තා නැති වෙලා දැන් අවුරුදු 2ක් පිරෙනවා නොවැම්බර් 24ට. ඉතින් සුජීවත්ව ඉන්නවා ආදරණීය අම්මා ලීලාවති මෑණියන්. ඇයට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. තිසාරා, ශෂිනී, ඒ වගේම හංසදී, මල්කි, සඳුනි කියන මේ මිනිබිරියන්ටත් අපි උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න මේ ආශිර්වාද කරන මේ සියලු පින ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් ඉක්මන් භවයකම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා සටහන් කරගෙන තියෙනවා දායකයන් විසින්ම. ඉතින් අපේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්නතුන්ටත් ඒ වගේම ඒ ඥාති හිතයිසි සියලු දෙනාගේත් සත් ප්‍රාර්ථනා වෙච්ච විශ්‍රාමික තැපැල් ස්ථානාධිපති එච්.ජී. ධර්මසේන පියාණන්ටයි ප්‍රදාන කොට මේ පින අනුමෝදන් කරන්නේ.
ධර්මසේන පියාණන් ඇතුළු කොට සිහිපත් වෙන නොවන සියලුම මියගිය ඥාතියෝ, සංසාරගත සියලු මියගිය ඥාතියෝ, වර්ග පරම්පරාගත සියලු මියගිය ඥාතියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු මියගිය ඥාතියෝ මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා, සුවපත් වෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම පින්වත්නි, අපි මේ උතුම් ධර්මානුශාසනාව සඳහා ඊටාම් ශ්‍රද්ධාවෙන් දායකත්වයෙන් එකතු වෙච්ච පින්නතුන්ටත්, ශ්‍රාවකත්වයෙන් සහභාගී වෙච්ච ඔබ හැම දෙනාටමත්, සියලු දෙවියන්ටත් මේ පින් ආශිර්වාද කරනවා. net fm නාලිකාවේ පින්වත් අධිපතිතුමන්, කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාට, විශේෂයෙන්ම ප්‍රධාන විධායක නිලධාරීතුමන්, ඒ වගේම අපේ වරුණ ඉදිරිසිංහ මහත්මයා ඇතුළු ආගමික අංශයේ සියලු දරුවන්ට, සියලුම net කාර්ය මණ්ඩලයට, net ශ්‍රවණය කරන පින් ඇති ඔබ හැම දෙනාටමත් අපි නම් වශයෙන් සිහිපත් කළ ඒ ලීලාවතී මෑණියන් ඇතුළු ඒ දායකත්ව දරූ පවුලේ හැම දෙනාටම, ශිරෝමා චාන්දි දියණිය සහ ජයසිංහ පුතාට, ඒ වගේම නිශාන්ත පුතා සහ මල්ලිකා සඳගිරියේ දියණිය ඇතුළු මේ කිව්ව නොකිව්ව සියලු සෑම දෙනාටම සියලු පින් හේතු වෙත්වා. ඔබ හැම දෙනාමත් පින් කැමති දෙවියොත් මේ ජාගර සූත්‍රය කරන්න හේතු වෙච්ච දෙවි කෙනෙකුත් සමහරට දෙව්ලොව ඇතින්. ඉතින් මේ වගේ වෙනස් ප්‍රශ්නයක් විමසලා බුදුරජාණන් වහන්සේගෙන් වටිනා දහම් අවවාදයක් ලබාගත් ඒ පින්වත් දෙවියත් ඇතුළු කොට සිහිවන නොවන සියලු දෙවිවරුත් මේ සියලු සිහිපත් කළ නොකළ දායකත්වයෙන්, ශ්‍රාවකත්වයෙන් එකතු වෙච්ච ඔබ හැම දෙනාටමත් සියලු පින් බලෙන් මෙලොව හිතසුව පිණිස, පරලොව සුගතිය පිණිස සියලු පින් හේතු වෙත්වා. හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයටත් සියලුම පින් උපකාර පිණිසම උපනිශ්‍රේම වෙත්වා කියලා මෙත් සිතින් ආශිර්වාදම කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං, චිරං රක්칸තු දේශනං, චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිට්නෙත් අසපුව ධර්මානුශාසනාවයි එලෙස නිමාවටපත් උනේ. හිතගෙන දැනගන්නට සහ හිතට වැඩක් දෙන්න, තමන් කරන දේවල් අතර හිතට වැඩක් තමයි අද දවසේ දේශනාව මට හිතෙන්නේ. අපි තවත් ඒ සම්බන්ධව අපේ ස්වාමීන් වහන්සේගෙන් බොහෝ දේවල් දැනගනිමු. මොකද අපේ හිත අපිට නොදැනුවත්ව ක්‍රියාත්මක වෙනවාද කියලා අපි දන්නේ හරියටම. මම දැන් ඒකත් දැනගන්න ඕන දෙයක්. සමහර විට අපි කරන කියන දේවල් එක්ක සමහරු කියනවා මට ඒක දැනුනේවත් නැහැ, හැඟුනේවත් නැහැ කියලා. එහෙම වෙනවද කියන එක සහ ඒ ධර්මයේත් එක කොහොමද ගලපා බලන්නේ කියන කාරණා අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි සෙනසුරාදා සිටේ තසපුන් විරාමයක් අරගෙන ධර්ම සාකච්ඡාව සමග නැවත සම්බන්ධ වෙනවා. සිට්නෙත් අසපුව